දැන් අපි බලමු මෙන්න මේ වගේ ගැටලුවක් තියෙනවා. මේක මීටර 6යි මේක මීටර 3යි. මේ බාහිරින් නිව්ටන් 18ක බලයක් යතනවා. අපි දැන් දෙතුන් පාර වතාවක්ම මේ සුමට පෘෂ්ඨ වලට ගණන් හදපු නිසා අපි මෙන්න මෙයාගේ mu s සහ mu k අගයන් දෙක අපිට දෙනවා. mu s ගියාගේ 0.6යි නිව්ටන්, mu k ගියාගේ 0.5යි නිව්ටන්. මගෙන් අහනවා මෙන්න මේ වස්තුව mu s ගියාගේ දීලා තියෙනවා, mu k ගියාගේ දීලා තියෙනවා. මගෙන් අහලා තියෙනවා මෙන්න මේ වස්තුව චලනය වේද නැද්ද? චලනය වේ නම් මෙන්න මේ වස්තුව චලනය වෙනවද නැද්ද? චලනය වේ නම් ත්වරණය ගණනය කරන්න කියලා කියනවා. දැන් මගෙන් අහනවා මෙන්න මේක චලනය වෙයිද නැද්ද කියලා මගෙන් අහනවා. mu s සහ mu k අගයන් දෙක දීලා දැන් අහන්න පුළුවන් තව අනිත් රටාවක් තමයි මේක. මෙන්න මේ වස්තුව චලනයක් සිද්ධ වෙයිද නැද්ද කියන එක. හරි අපි බලමු. එතකොට අපි ගත්තොත් එහෙම 4.2යි 18යි. හරි මෙතන 6යි 3යි මෙන්න මේ ආනත්තලයේ තියෙනවා. අපි ඉස්සරලම මේ ගැටලු වලට එන්න ඉස්සරලා මෙන්න මේක 6යි මීටර්, මේක 3යි මීටර්, මේ කෝණේ තීටා නම් අපි මෙන්න මේ පාදයේ x හොයාගමු. ඒ වගේම sin තීටා ගියාගේ cos තීටා ගියාගේ tan තීටා ගියාගේ හොයමු. sin තීටා ගියාගේ cos තීටා ගියාගේ සහ tan තීටා ගියාගේ මෙන්න මේ අගයන් තුන අපි ගණනය කරමු. එතකොට මම ගත්තොත් එහෙම මෙන්න මෙයාගේ sin තීටා සඳුන් සබන් කහ පාටයි. අපි කර්ණය දන්නේ නැහැ. එහෙනම් මට මෙන්න මේ ත්‍රිකෝණය සලකලා දැන් මෙන්න මේ ත්‍රිකෝණය සලකලා දැන් අපෙන් අහන ප්‍රශ්නේ තමයි මේ වස්තුව මෙහෙම තිබ්බ වස්තුව චලනය වෙනවද නැද්ද? අපි තමයි දැන් තීරණය කරන්න ඕනේ දරුවෝ. හරි? එහෙනම් අපි ගත්තොත් මෙන්න මේ ත්‍රිකෝණයට අපි පයිතගරස් දානවා. ඉහත ත්‍රිකෝණයට පයිතගරස් ප්‍රමේය යෙදීමෙන් පයිතගරස් නියමයේ යෙදීමෙන් x වර්ග සමානයි 6 වර්ග ධන 3 වර්ග x සමානයි 6 වර්ගය 36යි 3 වර්ගය 9යි මේකේ වර්ගමූලය ඒ කියන්නේ අපිට පුළුවන් ලියන්න x සමානයි වර්ගමූල 45 කියලා. x ගේ අගය වර්ගමූල 45යි. අපිට ලියන්න පුළුවන් x සමානයි වර්ගමූල 9 වැඩි කිරීම 5. එන x සමානයි වර්ගමූල 9 වැඩි කිරීම වර්ගමූල 5. එහෙනම් x සමානයි 3යි මූල 5. 36යි 46යි x ගාගේ 3යි මූල 5යි. එහෙනම් අපිට එනවා මෙන්න මේ x ගාගේ 3යි මූල 5යි. එහෙනම් sin θ කියලා කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණය ගත්තොත් දැන් මේකේ සම්මුඛ පාදය කොහොමද පුතා? මෙන්න මේ θ කෝණයට ඉදිරියෙන් තියෙන කෙනා කවුද?
සම්මුඛ පාදයනේ. මෙන්න මේ තීටා කෝණයට ඉදිරියෙන් තියෙන කෙනා සම්මුඛ පාදය, මේක කර්ණය, මේක බද්ධ පාදය. හරි. සම්මුඛ පාදය, කර්ණය, බද්ධ පාදය. මෙයාට ඉදිරියෙන් තියෙන සම්මුඛ පාදය. අපි දන්නවා සඳුන් සබන් කහ පාටයි. හරි. sin θ සමානයි. සඳුන් සබන් කහ පාටයි, කොළඹ බල්ලු කළු පාටයි, ටැපෙක් සල්ලි බලෙන් ගත්තා. සඳුන් සබන් කහ පාටයි, කොළඹ බල්ලු කළු පාටයි, ටැපික් සල්ලි බලෙන් ගත්තා. එහෙනම් sin θ සමාන සම්මුඛ පාදයේ බෙදීම කර්ණය. දැන් මේකේ සම්මුඛ පාදයේ 3යි, කර්ණය 3යි මුල 5යි. 3 බෙදීම 3යි මුල 5යි. එහෙනම් මේකට මේ කැපෙනවා sin θ සමානයි 1ට මුල 5යි. sin θ. cos θ කොළඹ බල්ලෝ කළු පාටයි. බද්ධ පාදයේ 6යි. කර්ණය 3යි මුල 5යි. කොළඹ බල්ලෝ කළු පාටයි. 6 බෙදීම 3යි මුල 5යි. කැපෙනවා 2 බෙදීම මුල 5. cos θ සමානයි 2 බෙදීම මූල 5. tan θ සමානයි ටැපික් සල්ලි බලෙන් ගත්තා. 3 බෙදීම 6යි. ඒ කියන්නේ tan θ සමානයි භාගය. හරි. tan θ සමානයි භාගය. එහෙනම් sin θ සමානයි 1ට මුල 5යි. sin θ සමානයි 1ට මූල 5යි. cos θ සමානයි 2ට මූල 5යි. tan θ සමානයි භාගයයි. මේ ගැටලුවට tan θ ඕන වෙන්නේ නැහැ. භාගය. එතකොට අපි ගත්තොත් එහෙම sin θ සමාන 1ට මූල 5යි, cos θ සමාන 2ට මූල 5යි, right. tan θ සමානයි භාගයයි. එතකොට අපි ගත්තොත් මම ඉස්සරලම උපකල්පනය කරනවා මෙන්න මේක චලනය වෙන්නේ නැහැ කියලා. මොකද්ද උපකල්පනය කරන්නේ? මෙන්න මේක උපකල්පනය කරන මේ 4.2යි මෙන්න මේ තියෙන පද්ධතිය චලනය වෙන්නේ නැහැ කියලා. දැන් මගෙන් අහන්නේ මේක චලනය වේද නැද්ද කියලා පළවෙනි ප්‍රශ්නේනේ. චලනය වෙයිද නැද්ද කියලා මගෙන් අහනවා. මෙන්න මේ අගයන් දෙක දීලා මේක චලනය වේද නැද්ද කියලා සමහර වෙලාවට අපිට හොයන්න දෙනවා. තවත් ගණන් රටාවක්. හරි. අපි එහෙනම් මේකෙදි උපකල්පනය කරනවා 18යි 4.2යි θ මේක 4.2යි කිලෝග්‍රෑම් මෙන්න මේ අතර දෙනවා
නිව්ටන් 18ක්. මම පළවෙනිට උපකල්පනය කරනවා මෙහෙම. මෙන්න මේ පද්ධතිය චලනය වෙන්නේ නැහැ කියලා මම උපකල්පනය කරනවා. මෙන්න මෙයා ඉන්නවා මෙයා චලනය වෙන්නේ නැහැ කියලා මම උපකල්පනය කරනවා. මේක මම චලනය වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරලා මම මොකද කරන්නේ? මේක චලනය වෙන්නේ නැහැ කියලා මම උපකල්පනය කරලා මම හොයනවා මෙයාගේ මේ තියෙන අවස්ථාවේ ස්ථිතික ඝර්ෂණය කීයද කියලා. හරි. මෙයා චලනය වෙන්නේ නැත්තම් මෙයාට ගන්න ඕනේ ස්ථිතික ඝර්ෂණය කීයද කියලා මම ගණනය කරනවා. උපකල්පනයක් දානවා මේක චලනය වෙන්නේ නැහැ කියලා. චලනය වෙන්නේ නැත්තම් තියෙන ඝර්ෂණය මොකද්ද පුතාලා? ස්ථිතික ඝර්ෂණය. යම්කිසි වස්තුවක් චලනය වෙන්නේ නැතුව නිශ්චලව තියෙනවා නම් තියෙන ඝර්ෂණය මොකද්ද? ස්ථිතික ඝර්ෂණය. මම ලියන මෙන්න මෙහෙම. මෙම පද්ධතිය මෙම වස්තුව චලනය නොවේ යයි උපකල්පනය කරමු. මෙම වස්තුව චලනය නොවේ යයි උපකල්පනය කරමු. right. කියලා මම මෙහෙම ලියනවා. හරි. right. මට ඉඩ මදි නිසා මේක මම මකලා දාන්නම්. මම මුලින්ම උපකල්පනය කරනවා මෙන්න මේ පද්ධතිය චලනය වෙන්නේ නෑ කියලා. හරි. දැන් මේක චලනය වෙන්නේ නැත්තම් මම මෙන්න මෙයාගේ තියෙන බල ලකුණු කරනවා මේක 4.2යි නම් බර තියෙනවා 42යි නිව්ටන්. අභිලම්බ ප්‍රතික්‍රියාව R ඒ වගේම මෙන්න මේක තීටා නම් මේක තීටා වෙනවා. එතකොට අපි ගත්තොත් මේක 18යි මේක 42යි R මෙන්න මේ වස්තුව මේ පැත්තට චලනය වෙන්න උත්සාහ කරනවා නම් වස්තුව චලනය වෙන්න උත්සාහ කරන දිශාවට විරුද්ධ පැත්තේ හට ගන්නවා. මේ වස්තුව චලනය වෙන්න උත්සාහ කරන්නේ මේ පැත්තට නම් ඊට විරුද්ධ පැත්තේ හට ගන්නවා ඝර්ෂණය. මම දැන් උපකල්පනයක් කරලා තියෙන මෙයා චලනය වෙන්නේ නැහැ කියලා දරුවෝ. මේ වස්තුව චලනය වෙන්නේ නැහැ කියලාම උපකල්පනයක් කරලා තියෙන්නේ. එහෙමනම් මම මෙන්න මේ ඝර්ෂණය ලියනවා මොකක් කියලාද? චලනය වෙන්නේ නැත්නම් ඝර්ෂණය මොකද්ද පුතේ? Fs. මෙයා චලනය වෙන්නේ නැත්නම් මෙයාගේ ඝර්ෂණය Fs නේ. හරි. එතකොට මට පුළුවන් වෙනවා දැන් මේක නිශ්චල කෙනෙක් නම් මේක චලනය වෙන්නේ නැහැ කියලා උපකල්පනය කරනවා කියන්නේ මෙයා ආනතලයට ලම්බකවත් මෙයා ආනතලයේ දිගේවත් චලනයක් වෙන්න බෑ නේද? ආනතලයට ලම්බකවත් ආනතලයේ දිගේවත් චලිතයක් සිද්ධ වීමේ හැකියාවක් නැහැ. එහෙනම් 42යි නම් මේක නිව්ටන්. මෙහෙම තියෙනවා 42යි 42යි cos θ. හරි. මේක 42යි cos θ. අනිත් පැත්තට මේක 42යි cos θ න අනිත් පැත්තට මේ අතර එනවා 42යි sin θ. හරි. දැන් මේක 42යි cos θ මේ පැත්තට මේට අනිත් පැත්තට 42යි sin θ. එහෙමනම් මම මොකද කරන්නේ? මෙන්න මේ ගලවනවා. ගලවලා අපි මේක මකනවා. දැන් මම බලනවා මේ 42යි sin θ කියන්නේ කීයද? 42යි cos θ කියන්නේ කීයද කියලා. 42යි sin θ කියන්නේ කීයද? 42යි cos θ කියන්නේ කීයද කියලා බලනවා. sin θ. sin θ කියන්නේ
එකයට මූල 5යි cos තීටාගේ දෙකයට මූල 5යි. sin තීටාගේ අගය මේ sin තීටාගේ අගය එකයට මූල 5යි cos තීටාගේ අගය දෙකයට මූල 5යි. එමනම් අපි ගත්තොත් 42 වතාවක් එකයට මූල 5 42යි sin තීටා කියලා කියන්නේ. එකයට මූල 5 වැඩි කිරීම එකයට මූල 5 මෙතනට එනවා 42 වැඩි කිරීම දෙකයට මූල 5. එතකොට අතර මෙන්න මේක 42 බෙදීම මූල 5 වගේ අගයක් නේ තියෙන්නේ. හරි. හතලිස් දෙක බෙදීම අපිට මෙහෙම කරන්න වෙන්නේ සාමාන්‍ය කැල්කියුලේටරයක්. අපි වර්ගමූල 5 ගන්නවා 2.236යි. එහෙනම් මම බෙදනවා 42 බෙදනවා 2.236යි. මට එනවා 0.447. හරි. මට එනවා මෙන්න මෙතනට අපි බලමු 42 බෙදනවා 2.236යි. බෙදනවා 2.236යි. අපිට එනවා 18.78යි 3යි 5ක්. ඒක 18.78 කියලා ගමු. හතලිස් දෙක වැඩි කිරීම 2යි කියන්නේ මේක 84 බෙදීම මූල 5 42 දෙකෙන් වැඩි වුණා කියන පුතේ කීයද වෙන්නේ 84යි 84 බෙදීම මූල 5 අප බලමු 84 බෙදනවා මූල 5යි 2.236යි 37.5යි 7යි මං ගන්න 37.5යි මේක 7ක් කියලා ගන්නවා 5යි මේක එකක් වැඩි කරලා හදනවා 37.5යි 7යි 37.5යි 7යි 37.5යි 7යි හරි එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මෙහෙම තමයි තියෙන්නේ එතකොට අපි ගත්තොත් එහෙම දැන් මෙයාගේ මෙන්න මේ තිරස් අතට මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව 37.5යි 7යි නේද මේ වස්තුව ආනත තලයට ලම්බව චලනය නොවන නිසා චලනය නොවන නිසා ලම්බව චලනය නොවන නිසා වස්තුව ආනතල චලන නිසා අපි ගත්තොත් මේ දිශාවට තියෙනවා R විරුද්ධ දිශාවට තියෙනවා 37.5යි 7යි එහෙනම් මේක ධන මේක ඍණ R ඍණ 37.5යි 7 සමානයි 0යි
R සමානයි 37.57 නිව්ටන්. R සමානයි 37.57 නිව්ටන්. හරි. R. දැන් අපි බලමු මෙන්න මේ Fs හොයන්න යන්නේ. අපි දන්නවා මේ ආනත තලවලදී ලකුණු සම්මුතිය සාමාන්‍ය වස්තුවල ලකුණු සම්මුතියට වඩා වෙනස් පුතේ. නේද? මෙන්න මේ ආනත තලයක් ගත්තොත් එහෙම අපි මෙන්න මේ ආනත තලයක් තුල ලකුණු සම්මුතිය අනිත් ගණන් වලට වඩා වෙනස්. මේකෙදී අපි ලකුණු සම්මුතිය විදිහට ගන්නේ ඝර්ෂණයේ දිශාව අපි ගන්නවා ඍණ කියලා. එහෙනම් ඊතලයේ ඝර්ෂණයේ පැත්තට තිබ්බොත් ඒවා ඍණ අනෙක් බල ධන. එහෙනම් මෙතන 18යි මෙතන 18.78යි වස්තුව ආනත තලය දිගේ සමතුලිත වේ. නැත්නම් චලනීය වේ. එම නිසා මට ලියන්න පුළුවන් ආනත තලයේ දිගේ තියෙන බල එකක් තමයි ධන බල 18.78 මේ ඝර්ෂණයේ පැත්ත ඍණ අනිත් පැත්තේ ධන මේ 18.78යි 18යි. දහටයි දශම හතයි අට ධන 18 ඍණ Fs සමානයි බිඳුවයි. එහෙනම් Fs සමානයි 18යි 18යි 36.78යි නිව්ටන්. Fs කියගෙන අපතේ 36.78යි නිව්ටන්. දැන් මෙන්න මේ Fs ට ලැබෙන අගය තමයි වස්තුව චලනය නොවි පැවතීමට මේක දැන් ඔන්න මෙතන පටලවා ගන්න එපා. මෙන්න මේ Fs කියලා කියන්නේ අපි මෙහි Fs ගණනය කළේ වස්තුව චලනය නොවන බව උපකල්පනය කරය. එම නිසා Fs ට ලැබෙන්නේ වස්තුව චලනය වැළැක්වීමට අවම වශයෙන් Fs ට සමාන හෝ Fs ට වැඩි ඝර්ෂණය Fs ට සමාන එහෙම නැත්නම් Fs ට වැඩි ඝර්ෂණයක් Fs සීමාකාරී අගය ලෙස ලැබුණොත් පමණක් ඒ කියන්නේ මෙන්න මේ Fs ට අගයට වැඩිය ලොකු ගාණක් Fs සීමාකාරීට ලැබුණොත් පද්ධතිය චලනය නොවේ. වස්තුව චලනය නොවේ. වස්තුව චලනය නොවේ. හරි පුතේ දැන් හොඳට දෙපාරක්
සිංහලෙන් කියවන්න බණ මාත් එක්ක. හොඳට දෙපාරක් මේක කියවන්න. මේකේ අපි FS ගණනය කරේ වස්තුව චලනය නොවනවා කියලා උපකල්පනය කරලා. කවුරුත් අපිට කිව්වද පුතේ මේක චලනය වෙන්නේ නැහැ කියලා? නෑ නෑ අපිම තමයි තීරණය කරේ මෙයා චලනය වෙන්නේ නැහැ කියලා. හරි? අපි චලනය වෙන්නේ නැහැ කියලා හිතාගෙන අපි හෙව්වා FS අගය. අන්න ඒ FS අගයවත් ඝර්ෂණය තිබ්බොත් ඒ අපි හොයපු දැන් මේක චලනය වෙන්නේ නැහැ කියලා අපි ආනතලයේ දිගේ සහ ලම්බකෝ බල විභේදනය කරලා FS අගය ගත්තනේ පුතේ. අන්න ඒ FS අගයවත් මට ලැබෙනවා නම් මෙයා චලනය වෙන්නේ නැහැ. කොටින්ම කිව්වොත් මේක නැවතිලා තියෙන්න ඝර්ෂණය ඕන ඔය කියන FS කියන ප්‍රමාණය. FS ට වැඩි අඩු ඝර්ෂණයක් හම්බුනොත් මොකද වෙන්නේ? චලනය වෙනවා. FS ට වැඩි වැඩි අගයක් හම්බුනොත් මෙයාව රඳවගෙන ඉන්නවා. මේ ඝර්ෂණය කියන්නේ FS මේ ඝර්ෂණය කියන්නේ වස්තුව චලනය වෙන එක නවත්තන් ඉන්න කෙනා. ස්ථිතික ඝර්ෂණය කියන්නේ. ස්ථිතික ඝර්ෂණය කියලා කියන්නේ පුතාලා වස්තුව චලනය වෙන එක නවත්තන් ඉන්න කෙනා. හැබැයි ඔයාගය අඩු වුණොත් මොකද වෙන්නේ? වස්තුව චලනය වෙන්න ගන්නවානේ. හරි. එහෙනම් මම බලමු. දැන් අවම වශයෙන් FS ගේ අගයවත් ලැබෙන්න ඕනේ. හැබැයි මේ වස්තුවට චලනය නොවෙද්දී ලැබෙන උපරිම ඝර්ෂණය අගය ලැබෙන්නේ වස්තුවක් චලනය නොවෙද්දී උපරිම ඝර්ෂණය අපිට ලැබෙන්නේ කොහොමද? වස්තුවක් චලනය නොවන විට උපරිම ඝර්ෂණය ලැබෙන්නේ ස්වයං. වස්තුවක් කියන හොඳ නැහැ මේ වස්තුවනේ. අපි වස්තුවක් කියන හරිනේ ඇත්තට. වස්තුව චලනය නොවන උපරිම ඝර්ෂණය. පුතේ මේ වස්තුව චලනය නොවෙද්දී උපරිම ඝර්ෂණය දෙන සමීකරණයක් තියෙනවා. මොකද්ද? ස්ථිතික ඝර්ෂණයේ උපරිමය FS සීමාකාරී සමානයි μS වතාවක් R. මෙන්න මේ වස්තුවේ උපරිම ඝර්ෂණ බලය FS සීමාකාරී සමානයි μS වතාවක් R. එහෙනම් μS සහ R ගැන බලමු අපි. හරි. R ගියගේ 37.57යි. R ගියගේ ආව අපිට 37.57යි. මේක 37.57යි. μS म्यूएस क्या के 0.6 न्यूटन. म्यूएस क्या के 0.6 न्यूटन. म्यूएस क्या के 0.6 न्यूटन. म्यूएस क्या के 0.6 न्यूटन කියන්න බෑනේ නිකම්ම 0.6යි. म्यूएस එකක නෑනේ පුතා. අපි බලමු FSC මාකාරියගේ 0.6 වැඩි කිරීම 37.5. 37.57 වැඩි කිරීම 0.6 22.54 2. 22.54 2. FS සීමාකාරී
fs ගේ අගය වෙන්න ඕනේ අවම වශයෙන් 36.78. fs ගේ අගය අවම වශයෙන් වෙන්න ඕනේ චලනය වෙන්නේ නැත්නම් 36.78. 36.78. fs ගේ අගය අපි ගත්තා 36.78. අපිට මෙහෙම ලියන්න පුළුවන්. චලනය නොවීමට අවශ්‍ය අවම චලනය නොවීමට අවශ්‍ය අවම ඝර්ෂණය fs සමානයි 36.78. මේක චලනය නොවෙන්න නම් අපි උපකල්පනය කරා වස්තුව චලනය වෙන්නේ නැහැ කියලා, චලනය වෙන්නේ නැහැ කියලා හිතාගෙන පුතාලා අපි ගන්න ක්‍රමයක් ඝර්ෂණය 36.78ක්වත් අවම වශයෙන් ඕනේ මේ වස්තුව චලනය නොවෙන්න. මේක චලනය නොවෙන්න. එhmenan වස්තුවට චලනය නොවන විට උපරිම ඝර්ෂණය fs සීමාකාරී සමානයි නිව්ටන් 22.542. පුතේ මේ වස්තුව චලනය වෙන්නේ නැති වෙන්න මෙන්න මේ 36.78 වෙන දශමයක් හරි වැඩි වෙන්න ඕනේ. එක්ක 37ක් හරි 38ක් හරි 39ක් හරි 40ක් හරි වැඩි වුණොත් තමයි චලනය වෙන්නේ. ඒ කියන්නේ චලනය නොවෙන්න නම් fs කුඩා වෙන්න ඕනේ. fs සීමාකාරී ලොකු වෙන්න ඕනේ. fs කුඩා වෙන්න ඕනේ. fs සීමාකාරී ලොකු වෙන්න ඕනේ. මෙන්න මෙහෙම වුණත් චලනය නොවේ. fs ට වැඩිය fs සීමාකාරී ලොකු වුණත් චලනය වෙන්නේ නැහැ. හැබැයි මේ අපේ fs ගියගේ ලොකුයි මේ fs ගියගේ කුඩා වෙලා fs සීමාකාරියගේ ලොකු වුණොත් චලනය නොවේ. එහෙම නැත්තම් මොකද වෙන්නේ? මේක අනිත් පැත්ත නම් fs ලොකු වෙලා fs සීමාකාරී කුඩා වුණොත් චලනය වේ. එහෙමනම් අපේ ගැටලුවේදී අපේ වස්තුව මොකද වෙන්නේ මේ පළවෙනි වැඩේද වෙලා තියෙන දෙවෙනි වැඩේද? අපේ වෙලා තියෙන පුතා මේ අපේ වෙලා තියෙන්නේ මේ fs ලොකුයි fs සීමාකාරී කුඩායි. fs ලොකුයි fs සීමාකාරී කුඩායි මේ. එහෙනම් මේ දෙවෙනි වැඩේ වෙලා තියෙන. එහෙනම් මොකද වෙන්නේ? චලනය වෙනවා. මේක මතක තියාගන්න හොඳට. fs ට වැඩිය fs සාමාන්‍ය fs සීමාකාරියගේ පුතා ලොකු මගය කියන්නේ. මේ fs ට වැඩිය fs සීමාකාරියගේ ලොකු නම් චලනය වෙන්නේ නැහැ. හැබැයි මේකේ අනිත් පැත්ත නම් මොකද වෙන්නේ? වස්තුව චලනය වීමකට භාජනය වෙනවා. එහෙනම් මේකේ අනිත් පැත්ත නම් පුතේ මොකද වෙන්නේ? වස්තුව චලනය වීමකට භාජනය වෙනවා. එහෙනම් මගේ වස්තුව රයිට් මොකද වෙන්නේ? එහෙනම් මම ලියනවා මෙම ගැටලුවේ fs මෙහෙම තියෙන්නේ fs සීමාකාරියගේ මේක 36.7ට එම නිසා වස්තුව
චලනය වේ. මං ඉස්සල්ලා මිව්ස් පාවිච්චි කරන්නේ නැතුව මිව්ස් කියන කෙනා පාවිච්චි කරන්නේ නැතුව පුතේ අභිලම්බ ප්‍රතික්‍රියාවයි අනිත් බලයයි බිඳුවට සමාන කරා. ඊට පස්සේ පද්ධතියේ ආනත් තලයේ දිගේ චලනය වන දිශාව දාන අනිත් දිශාව ඍණ කියලා අරගෙන බිඳුවට සමාන කළ හෙව්ව කවද fs. fs සමානයි මිව්ස් සතාවක් r කියන සමීකරණේ fs සීමාකාරී හේවා. මං ඊට පස්සේ සංසන්දනය කරා මේකද මේක නම් චලනය වේ මේක නම් චලනය නොවේ. සරි මේක නම් චලනය නොවේ මේක නම් චලනය වේ. එහෙනම් මට ලැබුණේ මේක. ඒක නිසා පද්ධතියේ චලනය වෙනවා. ගොඩක් වෙලාවට 99.99%ක්ම මෙච්චර කාලයකට මේ අවුරුදු වෙනස් වෙයි දන්නේ නැහැ. මේ අවුරුදු වෙනස් වෙයි දන්නේ නැහැ මම. මෙච්චර කාලයකට විභාගයට ලැබිච්ච ගැටලු දරුවනේ මොනවද? චලනය වන ඒවා. චලනය වේද නොවේද සොයන්න කියලා දීලා අන්තිමයට දෙන්නේ මොකක්ද හොයාගන්න වෙන්නේ. චලනය වනවා කියන එක තමයි අපිට මෙතුවක් කාලයකට ලැබිච්ච පිළිතුර. අපිට මෙච්චර වෙලා ගණන් කරපු ගණන් වලින් අතර වැඩක් තියෙන්නේ මෙන්න මේ r ගියගේ විතරයි. හේතුව right. ඒකත් ආයෙත් අපි ගණනය කරමු නැත්තම් දැන් වස්තුව චලනය වෙනවා. චලනය වෙනවා නම් දරුවනේ තියෙන ඝර්ෂණය මොකද්ද? දැන් වස්තුව චලනය වෙනවා. වස්තුවක් චලනය වෙද්දි තියෙන ඝර්ෂණය මොකද්ද? ඔව් ගතික ඝර්ෂණයනේ. වස්තුව චලනය වෙනවා. දැන් මං ගත්තොත් මෙන්න මෙයාගේ මම මකමු අපි අපිට දැන් මේ 18යි තියෙන මෙන්න මෙච්චරයි ගන්න පුළුවන් රූපේ. දැන් මෙන්න මෙයාගේ චලනය වෙන්න ගන්නවල පුතාලා. චලනය වෙද්දි ඝර්ෂණය අර කලින් ඝර්ෂණ වළංගුද? නෑ කලින් ඝර්ෂණ වළංගු නෑ. ඕනනම් කලින් R ගන්න පුළුවන්. ඒකත් පොඩ්ඩක් රිස්ක් එකක් තියෙනවා සමහරක් වෙලාවට විශේෂයෙන්ම ආනතලවලදී. මම දැන් මෙන්න මේ මියුකේව පාවිච්චි කරලා ඝර්ෂණය හොයනවා. චලනය වෙද්දි මට මෙන්න මේ මියුකේ පාවිච්චි කරලා තමයි ඝර්ෂණය හොයන්නේ. බලමු දැන් චලනය වන වෙලාවේ බාල ටික ලකුණු කරමු. වස්තුවක් දැන් මේක අපි තීරණය කරලා ඉවරයි. වස්තුව චලනය වෙනවා කියලා. එහෙනම් චලනය වෙනවා නම් චලනය වෙද්දි තියෙන ඝර්ෂණය මොකද්ද? මියුකේ වස්තුව චලනය වෙනවා නම් දරුවනේ චලනය වෙද්දි තියෙන ඝර්ෂණය මොකද්ද වෙන්නේ? මියුකේ මේ මියු කේ. එතකොට මෙයාට 18ක් තියෙනවා. අපි බලමු අනිත් බල ටික. 4.2යි නම් මේක 42යි නිව්ටන්. මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාව R 4.2යි නම් බර 42යි.
අභිලම්භ ප්‍රතික්‍රියා වාර වෙනවා. මේක තීටා නම් මේ කෝණය තීටා වෙනවා. බාහිරින් 18යි නිව්ටන් දීලා තියෙනවා. එතකොට මට පුළුවන් මෙන්න මේ 42යි කියන කෙනාව විභේදනය කරන්න. මෙන්න මෙහෙම 42යි දන්න කෝණයේ පැත්තට cos අනිත් පැත්තට sin මේ. මේක 42යි දන්න කෝණයේ පැත්තට cos ආපස්සට sin. එහෙනම් 42යි දන්න කෝණයේ පැත්තට cos 42යි cos theta ඒ වගේම මෙන්න මේ පැත්තට ගත්තොත් 42යි cos theta මේ පැත්තට වෙනවා මොකද්ද 42යි sin theta. මෙහෙම ගත්තොත් 42යි දන්න කෝණයේ පැත්තට cos theta අනිත් පැත්තට sin theta. හරි. දැන් මෙච්චරයි මේකේ බල තියෙන්නේ. right. ඝර්ෂණ බලය අපි අගය හොයන්න දන්නේ නැහැ. මම මේ බලය විභේදනය කරන නිසා මේක අයින් කරමු. හරි. දැන් මට හැකියාව තියෙනවා ඔන්න මේ sin theta cos theta දෙකට අගයන් දෙකක් දාගමු. sin theta කියන්නේ එකයට මූල 5යි cos theta කියන්නේ දෙකයට මූල 5යි. sin theta කියන්නේ එකයට මූල 5යි sin theta කියලා කියන්නේ එකයට මූල 5යි cos theta කියලා කියන්නේ දෙකයට මූල 5යි. sin theta කියන්නේ එකයට මූල 5යි cos theta කියන්නේ දෙකයට මූල 5යි. එහෙනම් අපි මූල 5 යගේ දන්නවා. දැන් කීපරාව ගණන් කරලා 2.236යි මූල 5 යගේ නිවැරදි කියලා අපි ඔන්න බලමු. මේ අගයන් ටික පොඩ පාඩමේ තියාගන්න. දෙකයි තුනයි හයයි. right. මෙන්න මේ අගයන් පුතේ මතකේ තියාගන්න ඈ. සාමාන්‍යයෙන් ටෙක්නොලොජි කරන දරුවෙක් විදිහට මූල 2 අගය 1.4යි 1.4යි මූල 3 අගය 1.7යි 3යි 2යි මූල 5 අගය 2.2යි 3යි 6යි මේ ටිකවත් අනුබුතල් මේ මතකයේ තියාගත්තොත් අපිට අපේ ගැටලු ඉස්සරහට විසඳගන්න යද්දී පහසුවක් වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් එහෙම 42 බෙදමු අපි මූල 5න් 42 බෙදනවා 2.236යි 18.783යි මම දශම ස්ථාන දෙක කරගෙන 18.78යි 18.78යි 42 ඒවා දෙකක් 84යි නේ. දෙවරක් 2 4යි දෙවරක් 4 8යි 84 බෙදනවා අපි මූල 5න්. අපි 84 බෙදුම් බලන්න මූල 5න් 2.236යි 37.567යි මම මේක 37.57යි කියලා ගන්නවා. R ගේගෙන වෙනස් කරලා නැහැ නේ. 37.57. දැන් මේ පද්ධතිය චලනය වෙනවා. හැබැයි මේක චලනය වෙන්නේ මෙන්න මේ දිශාවට නේ. බර ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට
මෙන්න මේ නිව්ටන් 18 ක්‍රියාත්මක වෙන්නේ මේ පැත්තට. ඒක නිසා මෙන්න මේ වස්තුව මෙන්න මේ පාර දිගේ චලනය වෙනවා. මෙන්න මේ වස්තුව මේ පාර දිගේ චලනය වෙනවා. මේට විරුද්ධ දිශාවේ ඝර්ෂණය තියෙනවා. හැබැයි මෙයාගේ අභිලම්බ ප්‍රතික්‍රියාවේ දිශාවට මෙන්න මේ ආනතලයේ ලම්බක සහ විරුද්ධ දිශාවල් දෙකට මේ වස්තුව චලනය වෙන්නේ නැහැ. මෙයා ආනතලයේ දිශාවට සහ ආනතලයේ විරුද්ධ දිශාවට චලනයක් සිද්ධ වෙන්නේ නැහැ. අපිට එහෙනම් ලියන්න පුළුවන් R කියන්නේ xy කතාවක් නෑ. ලියමු මෙන්න මෙහෙම. වස්තුව ආනත තලයේ ලම්බ දිශාවන්ට චලනය නොවේ. එම නිසා එහෙම තියෙනවා. R විරුද්ධ පැත්ත 37.57යි. මේක ධන බලයක්, මේක ඍණ බලයක්. මේ වල බලවල ඓක්‍ය මොකද වෙන්න ඕනේ මේ? අපි වස්තුවේ මේ ආනත තලයට මෙන්න මේ ආනත තලයට ලම්බක බල ගත්තේ. එහෙනම් R කියන කෙනාගේ පැත්ත අපි ධන විදිහට ගොඩක් වෙලාවට ගන්නවා. ඊට විරුද්ධ දිශාව ඍණ කියලා ගන්නවා. මේ වස්තුව චලනය වුණාට පුතේ මේක චලනය වෙන්නේ ආනත තලයේ දිගේ. එහෙනම් ආනත තලයේ දිගේ චලනය වෙන නිසා ආනත තලයේ දිගේ සමානයෙන් මේ දානවා. හැබැයි මේ වස්තුව ආනත තලයට ලම්බක හා ඊට විරුද්ධ දිශාවට චලනය වෙන්න නිසා මම මේ පැත්ත සහ මේ පැත්ත සමාන කරනවා බිඳුවට. මට ලියන්න පුළුවන් R ඍණ 37.57 සමානයි බිඳුවයි. R සමානයි 37.57යි. දැන් අපි දන්නවා මේ R හොයන එකේ බලාපොරොත්තුව තමයි මෙන්න මෙයාගේ අතන මේ පැත්තට තියෙන mu k නෙමෙයි අපි මේක fk කියලා ගත්තොත් වටනවා. fk මෙයාගේ මේ පැත්තට ගන්න fk කියන එක වටනවා. මට සමීකරණයක් තියෙනවා දරුවෝ. fk සමානයි mu k වතාවක් r. r ගිය 37.57යි. mu k ගිය මතක විදිහට දශම 5. හරි. mu k ගිය දශම 5යි. එහෙනම් 37.57 37.57 18.785 FK. right. දැන් අපි දන්නවා මෙන්න මේ FK එක අපි මේ යගේ හොයාගත්තා. එහෙනම් FK එකගේ මේ යගේ නම් මෙයා දැන් චලනයක් සිද්ධ වෙනවා මේ ආනත තලයේ දිගේ පල්ලෙහාට. මේ වස්තුව ආනත තලයේ දිගේ පල්ලෙහාට චලනයක් සිද්ධ වෙනවා. දැන් බලන්න මේ
දැන් මේක මේ පැත්තට චලනයක් වෙන්නේ නේ. අපි ගත්තොත් එහෙම දැන් මේ වස්තුව 18.78යි මේ පැත්ත 18යි FK ගියගේ 18.785යි FK ගියගේ 18.785යි. හරි. එතකොට ඇත්තටම මම ගත්තොත් එහෙම දැන් මේ වස්තුව මේ පැත්තට එනවා 18යි 18.785යි right. දැන් මම මෙන්න මේකට F සමානයි MA දාන්න යන්නේ. මේ වස්තුවට F සමානයි MA දාන්න යන්නේ බලමු. හරි මේ වරෝ. අපි මේ මානත්තලයේ දිගේ ගත්තොත් ආනත්තලයේ දිගේ තියෙන බල ටික ගමු. මේ අතර තියෙනවා 18ක් නිව්ටන්. මෙයාගේ ස්කන්ධය 4.2 කිලෝග්‍රෑම්. දහඅටයි දශම 7.85යි. දහඅටයි දශම 7.85යි. මේ අතර තියෙනවා 18.78යි. මේ ටික තමයි බලලා තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මේ වස්තුව ආනත තලයේ දිගේ චලනය වෙනවා පල්ලෙහාට. මේක FK. අපි FK ගියගේ F ලාගේ ඍණ විදිහට ගන්නවා. F ලාට විරුද්ධ පැත්තට මේ F ලාගේ ඍණ විදිහට ගන්නවා. F ලාට විරුද්ධ පැත්තට තියෙන බල අපි ගන්නවා ධන විදිහට. හරි. F ලාගේ බල අපි ගන්නවා මේ විදිහට ඍණ විදිහට. F ලාට විරුද්ධ පැත්තට තියෙන බල ගන්නවා අපි ධන විදිහට. එහෙනම් අපි පද්ධතියට ආනත තලයේ දිගේ F සමානයි MA යොදමු. එහෙනම් මේකට පහළට F සමානයි MA යොදද්දී අපිට එනවා ධන බල 18.78යි ධන 18 ඍණ 18.78යි 5 ධන බල මේක ඍණ බලයක් සමානයි m කියන්නේ මේක 4.2යි e. එහෙනම් බලමු තනියට හදමු බලන්න 18.78 18.78 ධන 18 ඍණ 18.7යි 8.5 මට පිළිතුර ලැබෙනවා 17.995 17.995 සමානයි 4.2යි a. මේකෙන් මේක බෙදෙනවා 17.995 17.995
බෙදන්න 4.2 සමානයි 4.2යි 8යි 4යි 4.2යි 8යි 4යි ms වෙන දෙක සමානයි හරි දැන් මම කරපු විදිය දැක්කද මම වැඩ කීපයක් කරා පළවෙනි කරපු දේ මොකද පුතේ මම පළවෙනි ස්ටෙප් එක තමයි FK පාවිච්චි කරෙත් නැහැ FS පාවිච්චි කරෙත් නැහැ උපකල්පනය කරා පද්ධතිය මේ ලම්බ දිශාවට යන්නෙත් නැහැ ඒ වගේම ආනතලයේ දිගේ ඉහළට යන්නෙත් නැහැ ආනතලයේ දිගේ පහළට යන්නෙත් නැහැ මේක මෙන්න මේ පැත්තට සමතුලිතයි ආනතලයේ දිගෙත් සමතුලිතයි කියලා වස්තුව ආනතලයට ලම්බකවත් සමතුලිතයි වස්තුව ආනතලයට සමාන්තරවත් සමතුලිතයි කියලාම උපකල්පනය කරා මේක ඇත්තටම ඇත්තද නෑ ඇත්ත නෙවෙයි මම තමයි තීරණය කරේ මෙන්න මෙහෙමයි කියලා ඊට පස්සේ මම මොකද කරේ හොයාගත්තා මෙන්න මේ ආනතලයට ලම්බක බල සහ සමාන්තර බල බිඳු වලට සමාන කරලා හොයාගත්තා FS ට ගියා ඒ වගේම මේ හාර්මෝන පාවිච්චි කරන්න පුළුවන් දෙවෙනි ස්ටෙප් එක තමයි FS සීමාකාරී හෙව්වා μs වතාවක් r දාලා තුන්වෙනි ස්ටේජ් එක මොකද කරේ මම චෙක් කරා FS කුඩයි FS සීමාකාරී ලොකුයි නම් චලනය නොවේ ඒ වගේ මේක අනිත් පැත්ත නම් චලනය වේ එහෙනම් මට තීරණය වුණා චලනීය වේ කියලා උතන මම අමතක කරා FS වයින් කරා FS සීමාකාරී වයින් කරා මම ආයෙත් හෙව්වා FK සෙව්වා පස්වෙනි අදියර FK ව සොයලා මම මොකද කරන්නේ FK ගේ දිශාව ඍණ කියලා ගත්තා අනිත් දිශාව ධන කියලා ගත්තා අදාළ වස්තුව චලනය වන දිශාවට F සමානයි ME දැම්මා ආනතලයේ දිගේ මේ ගාන එකපාර පුළුවන් වෙන්නේ නැහැ දරුවනේ මේ ගාන දෙපාරක් තුන් පාරක් ඔබ විසින් ප්‍රැක්ටිස් කරලා බැලුවොත් මම හිතන්නේ දෙපාරක්වත් මේ ගාන බලන්න බැලුවොත් ඔබට පුළුවන් වෙයි. අපි ඊළඟ වීඩියෝ එකේදී මේ ආනත තල හා සම්බන්ධයෙන් අපි මෙතෙක් ඉගෙනගත් කරුණු සියල්ල පුනරීක්ෂණය කිරීම සඳහා අපි ඊළඟ වීඩියෝ වෙත යොමු.